අද දෙවියන් වහන්සේට ස්තුතියත් ප්‍රශංසාවත් පුද කරන්න යන දේශනා මාතෘකාවෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත තේරුම් ගනිමු. 1 තෙසලෝනික 5:14 ඇරත් සහෝදරයනි, අනියම් ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද, ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්ය කරන මෙන්ද, දුර්වලයන්ට ආධාර වන මෙන්ද, සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාද කරමුව. කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත් වූ දේ කරන්න. නිතරම ප්‍රීති වෙන්න, නොකඩව යාඥා කරන්න, සියල්ලේදී ස්තුති කරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලා ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත මේය. දෙවියන් වහන්සේගේ කැමැත්ත මෙය නම් අප නිතරම අපගේ ජීවිත කාලය පුරාවටම ස්තුති පුද කළ හැකි දේවල් සෙවිය යුතුයි. නිතරම ස්තුති පුද කරන්න කියා දෙවියන් වහන්සේ අපට පවසනවා. කෙසේ වෙතත් ඇතැම් විට අපට මේ ඉගැන්වීම් අමතක වීමෙන්, දෙවියන් වහන්සේගේ ශුද්ධ කැමැත්ත කිරීමෙන් අපව වළක්වන අපගේ ස්වභාවයට, අපට හැඟෙන ආකාරයට අප නිතරම මැසිවිලි නගනවා, කොඳුරනවා, නැතිනම් කටකතා සාදනවා. අප වටා ඇති සෑම අවස්ථාවක්ම හා වාතාවරණයක් තුලම ස්තුති පුද කිරීමට දේවල් තිබෙනවා. අපගේ සභාවේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි පුවත්පත් මාධ්‍යවේදියෙක් සම්මුඛ සාකච්ඡාව අතරතුරේදී ඔබ කොරෝනා වෛරසය ගැන හිතන්නේ කුමක්ද කියා අපගෙන් ඇසුවා. බොහෝ මනුෂ්‍යයන්ගේ ජීවිත උදුරාගත් COVID-19 රෝගය නිසා ඇත්තටම සිත බිඳී යනවා. කොහොම නමුත් මෙම වෛරස ව්‍යාප්තිය තුලදීත් අපට ස්තුති පුද කළ හැකි දෙයක් තිබෙනවාද කියා මට සිතෙන්න ගත්තා. මේ තත්වය තුල ස්තුති පුද කිරීමට දේවල් සොයමින් සිටින විටදී සැඟවී තිබුණු බොහෝ දේවල් මට සොයාගන්නට පුළුවන් වුණා. COVID-19 රෝගේ ව්‍යාප්ත නොවුණා නම් සෑම සමාජිකයෙක්ටම අන්තර්ජාලය හරහා දේවමිහිය පැවැත්වීමේ අවස්ථාව අත්විඳින්නට පුළුවන් වෙනවද? වෛරස් ව්‍යාප්තිය ආරම්භී මාස 12ක් පමණ ගත වී තිබෙනවා. බොහෝ සමාජිකයන් විසින් සභාවේ වෙබ් පිටුවට ඇතුල් වී සභාවේ වීඩියෝ නරඹා අපට මුණ ගැසීමට හැකිවන තුරු කරුණාකර වීඩියෝ බලන්න කියා පවසමින් ඔවුන් එම වීඩියෝ වලින් දුරස්තව ජීවත් වන අයට යවනවා. මෙලෙස අන්තර්ජාල දේශනා කිරීම, දේව මෙහෙය හා අධ්‍යාපන කටයුතු ඉතා ක්‍රියාකාරීව සිදු වෙනවා. පෙරදී අපට යම් දිනයකදී සුභාරංචිය අන්තර්ජාලය හරහා දේශනා කරන්න වේවි කියා අප සියලු දෙනාම සිතුවා. එය එලෙසම සිද්ධ වුණා. පෙර අප සොයා නොගත් විවිධ සුභාරංචි මෙවලම් අපට සොයා ගැනීමට හැකි වුණා. බොහෝ සමාජිකයන් තම හිතවතුන්ට, මිතුරන්ට හා පවුලේ උදවියට අපගේ අන්තර්ජාල දේශනාවන් යවන නිසා අන්තර්ජාල දේශනා කිරීම හරහා ඔවුන් බොහෝ දයාන්විත ඵල දැරූ පුවත් අපට අසන්නට ලැබෙනවා. කලින් අප රැස්වීම පැවැත්වූයේ රැස්වීමට පැමිණිය හැකි අය සමග නියමිත ස්ථානයකයි. නමුත් දැන් අන්තර්ජාලයට පිවිසීමට හැකි ඕනෑම කෙනෙකුට රැස්වීමට සහභාගී වෙන්න පුළුවන්. දුර බැහැර නිසා වේලාසන රැස්වීමට පැමිණීමට නොහැකි වූ සමාජිකයන්ට දැන් අන්තර්ජාලයෙන් බොහෝ සභා රැස්වීම් වලට සහභාගී වෙන්න පුළුවන්. අවස්ථාව කුමක් වුවත් මැසිවිලි නගා කොඳුරනවා වෙනුවට අප සැබවින්ම ස්තුති කළ හැකි ක්‍රමයක් සෙවිය යුතුයි කියා මට සිතෙන්න ගත්තා. දෙවියන් වහන්සේගේ ඉලක්කය වන්නේ අවසානයේදී අපට ආශිර්වාද දීම නේද? ජලධාරාවට විරුද්ධ දෙසට පිහිනන ජීවී මසුන් සිටිනවා. ඇත්තටම විරුද්ධ දෙසට පිහිනීම අපහසු වුවත් බොහෝ මසුන් උඩුගම් බලා පිහිනනවා. මෙම උදාහරණයෙන් දෙවියන් වහන්සේ අපගේ ජීවිතය තුළ ඇතැම් විපත් හා දුෂ්කරතා තබන්නේ ඇයිදැයි අපට තේරුම් ගන්න පුළුවන්.
අප අතීතයේදී වැඩි අවධානයක් යොමු නොකළ කාරණා තිබෙනවා. පෙරදී අප ඒවාට අවධානය දුන්නේ 10%කින් පමණයි. නමුත් අපගේ අවධානය 70%ක් 80ක් 100%ක් ලබා දීමෙන් අපට තවත් වැඩියෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්න පුළුවන් වෙනවා. එබැවින් දෙවියන් වහන්සේ විසින් මේ වගේ කෙනෙක්ව මගේ අවටින් තැබුවේ ඇයි? හැම මිනිසෙක්ම සමාදානයෙන් ජීවත් වෙනවා. නමුත් මගේ පවුලට බොහෝ දුෂ්කරතා හා වේදනා තිබෙන්නේ ඇයි කියාත් සිතනවා වෙනුවට අප ජය ගැනීමට හැකි තරම් ශක්තියක් ගොඩනගා ගැනීමට අපට දුෂ්කරතා අවශ්‍ය වෙනවා කියා අප සිතිය යුතුයි. මුල් සභා කාලයේ වගේම මෙම වර්තමාන සුභාරංචි යුගයේදීත් අපව සුමට මාවතක තබනවා වෙනුවට කෙමින් කෙමින් ජයගනිමින් පැමිණෙන තම ප්‍රේමණීය දරුවන්ගේ මාර්ගයේ දෙවියන් වහන්සේ අපට ජය ගැනීම සඳහා දුෂ්කරතා හා පීඩාවන් තබනවා. ඒවා ජය ගැනීම තුල පෙර අත් නොවිඳ දේ අප ඉගෙන ගන්නවා. කොහොම නමුත් දුෂ්කරතා අත් නොවිඳ ඒවාට අවධානය යොමු නොකළහොත් අපට බොහෝ දේ ඉගෙන ගැනීමට නොහැකි වෙනවා. දුෂ්කරතාවයන් සමග ඒ ගැටලුව විසඳා ගැනීමට අමතර අවධානයක් යොමු කිරීමෙන් අප 90ක් 100%කටත් අධිකව ඉගෙන ගනිමින් සිටිනවා. සියල්ලේදී ස්තුති කරන්න කියා දෙවියන් වහන්සේ පැවසුවේ ඒ නිසයි. සෑම අවස්ථාවකදීම ස්තුතිවන්ත විය හැකි බොහෝ දේ දෙවියන් වහන්සේ අපට ලබා දුන්නා. දෙවියන් වහන්සේට සියලු ස්තුතියත් ප්‍රශංසාවත් මහිමයත් පුද කරමු. දෙවියන් වහන්සේව විශ්වාස කළත් මට මේ පීඩාවන් තිබෙන්නේ ඇයි කියා සිතනවා වෙනුවට මේ ගැටලුව තවත් දුෂ්කර වෙන්න පුළුවන්. නමුත් මම දෙවියන් වහන්සේව විශ්වාස කරන නිසා එය තවත් පහසු වෙනවා. මේ ගැටලුව නිසා මගේ පවුල සුණු විසුණු වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ එසේ සලස්වන්නේ එය පරාජය කිරීමේ ප්‍රඥාව අපට ඉගෙන ගන්නට හැකිවන පිණිසයි කියා අප සිතිය යුතුයි. ස්තුති පුද කරන විට දෙවියන් වහන්සේ ස්තුතිවන්ත විය හැකි තවත් බොහෝ දේ නිර්මාණය කරනවා. බයිබලය තුලින් මෙවැනි වූ ඉගැන්වීම් ගැන අප හොඳින් දැන සිටිනවා. කොහොම නමුත් ඇත්තටම පීඩාවකට මුහුණ දෙද්දී මේ ආකාරයෙන් එම තත්වය ගැන සිතීම දුෂ්කරයි. අප අවධානය යොමු කරන්නේ සිදුවන දෙයටයි. ඇයි මටම මේක සිද්ධ වුණේ? ඇයි මටම? අනෙක් අයටත් පීඩාවන් තිබෙනවා. දෙවියන් වහන්සේ විසින් අපට ජීවමාන ශුද්ධවන්තයන් වගේම ජීවතුන් කියාද පවසනවා නේද? ජීවමාන සියල්ලන්ම පීඩා විඳින ආකාරයට දෙවියන් වහන්සේ සියල්ල මැව්වා. ජල රැල්ල ගසද්දී මත්ස්‍යයන් වෙරළට ගසාගෙන එනවා නම් ඒ මත්ස්‍යයන් මැරුණු මත්ස්‍යයන්ය. එබැවින් සුභාරංචිකාරයද යහපත් පීඩාවක් කියා බයිබලයේ විස්තර කර තිබෙනවා නේද? දෙවියන් වහන්සේ අපට යහපත් පීඩාවන්ට පංගුකාරයන් වූ සුභාරංචි සොල්දාදුවන් කියා පවසන නිසා පීඩාවන් වලදී පවා අප දෙවියන් වහන්සේට ස්තුති පුද කළ යුතුයි. ඒ ආකාරයෙන් ස්තුති පුද කරන විට අපට ප්‍රීති විය හැකිය. අප ප්‍රීතියෙන් හා ස්තුතිවන්ත භාවයෙන් ස්වර්ගයේ වෙත යා යුතුයි. දෙවියන් වහන්සේ මේ වගේ මිනිසයන්ව මා අවටින් තැබුවේ ඇයි? මගේ මිතුරන්ට හොඳ දෙමව්පියන් ඉන්නවා. ඒ වගේම ඔවුන්ගේ පවුලත් හොඳයි. මගේ පවුලේ උදවිය අවලක්ෂණව බොහෝ දෙයින් හිඟව සිටින්නේ ඇයි කියා සිතමින් මැසිවිලි නොනැගිය යුතුයි. ඇත්තටම මේ වගේ සැසඳීම් කරන්න අවශ්‍ය නැහැ. මේ ලෝකයේ මිනිසයන් කොයිතරම් කැපී පෙනුනත් ඔවුන්ට ස්වර්ග රාජ්‍යයේ රජකම් කරන්න පුළුවන්ද? මේ ලෝකයේ ඔබ ආදර්ශයට ගන්න කෙනෙක් සිටියත් ඒ කවුරුන් හෝ ස්වර්ගයේ රජකම් කරනවාද කියා ඔබ සිතිය යුතුයි. ස්වර්ගයට ගිය විටදී අප වචනයෙන් විස්තර කළ නොහැකි සෑම වර්ගයේම වටිනා වූ මැණික් ගල් වලින් පිරි මාලිගා තුල ජීවත් වෙනවා. අප මේ පොළොවට බිහි වුණේ රිදී හැන්දකින් නොවේ. මැණික් ගල් එබ්බ වූ හැන්දකින්. අප මේ භූමිකාව ඉටු කිරීමට අසමත් වී සිටිනවා. ස්තුති පුද කරනවාට වඩා අප මැසිවිලි නගා කොඳුරන්නේ ඒ නිසයි. ස්වර්ගය ගැන සිතනවා නම් අපට ඉවසන්නට හැකි විය යුතුයි. ස්වර්ගයේ රජකම් කිරීම ගැන සිතද්දී පොළොවේ උසස් කවුද පහත් කවුද කියා අප සිතන්න අවශ්‍ය නැහැ. ඊට වඩා පියාණන් හා මෑණියන්ගේ කැමැත්ත කිරීමටත් දෙවියන් වහන්සේට සමාන වීමටත් තවත් වැඩියෙන් උත්සාහ කරන්නේ කවුද කියා අප සිතිය යුතුයි.
එම මනුෂ්‍යයන් ස්වර්ගයේ වඩාත්ම ගෞරවාන්විත වූ උතුම් වූ තැනැත්තන්ය. අප පොළොවේ දේවල් ගැන නොසිතිය යුතුයි. දෙවියන් වහන්සේ යටහත් වන්න කියා පැවසූ විට අප යටහත් විය යුතුයි. සැලකිලිමත් වන්න කියා පැවසූ විට සැලකිලිමත් විය යුතුයි. ස්තුති වන්න කියා පැවසූ විට අප ස්තුතිවන්ත විය යුතුයි. පියාණන් හා මෑණියන්ගේ ප්‍රේමයේ ලිපිය වූ බයිබලයේ ලියා ඇති දේ කරනවා නම් අපට ස්වර්ගයේදී ගෞරව ලබන්න පුළුවන්. ඇතැම් විට අප පොළොවේ මනුෂ්‍යයන්ගෙන් පීඩාවට, සරදමට හා නින්දාවට පත්වන්න පුළුවන්. කොහොම නමුත් පියාණන් හා මෑණියන්ගේ කැමැත්ත අනුගමනය කරනවා නම් අප ස්වර්ගයේ මොන වගේ අය වෙනවද? දෙවියන් වහන්සේ අපට ආශිර්වාද ලැබිය හැකි සියලු ක්‍රම මේ පොතේ ලිව්වා. නමුත් අප ඒවා පිළිපැදීම ප්‍රතික්ෂේප කරනවා නම් දෙවියන් වහන්සේ ස්තුති කරන්න කියා පැවසුවත් අප මැසිවිලි නගනවා නම් දෙවියන් වහන්සේ අපට දීප්තිමත් පැත්ත බලන්න කියා පැවසුවත් අප අඳුරු පැත්තට ඇඟිල්ල දිගු කරනවා නම් අප ගමන් කරන මේ ස්වර්ගීය මාර්ගය අප ස්තුතිවන්ත විය යුතු ප්‍රීතිමත් මාර්ගයක්ය. නමුත් මානසික දෘෂ්ටි කෝණයෙන් අපට එය අපහසු මාර්ගයක් ලෙස පෙනෙනවා. එය ඝන රළු පටු මාර්ගයකි. නමුත් අපේ දෙස ඇදහිල්ලේ කෝණයෙන් බලනවා නම් පීඩාවන්ට පසු ස්වර්ගය අප වෙනුවෙන් බලා සිටින නිසා එය ප්‍රීතිමත් ආශිර්වාදමත් මාර්ගයක් ලෙස පෙනෙන්න ගන්නවා. එහෙම නේද? මේ මාර්ගය මානසික වශයෙන් සමතලා මාර්ගයක් කියා මම කියන්නේ නැහැ. මානසික වශයෙන් එය පහසු මාර්ගයක් නොවේ. කොහොම නමුත් අප ඇදහිල්ලෙන් මේ මාර්ගයේ දෙස බලා පැමිණෙමින් තිබෙන ස්වර්ග රාජ්‍යය ගැන සිතනවා නම් අපගේ මාර්ගය ප්‍රීතිමත් මාර්ගයක් බවට පත්වෙනවා. සියල්ලෙනි, මරණ දණ්ඩනය ලබා දෙන කුටියට යාමට අපරාධ කරුවෙකුට කිලෝමීටරයක දුරක් ඇවිද යාමට තිබෙනවා කියා සිතමු. ඒ මාර්ගය ඔහුට නිරේටත් වඩා වේදනාකාරී වෙනවා. එය පොළොවේ ඇති වේදනාකාරීම මාර්ගයයි. නමුත් වසර 30ක් පුරාවට නොදැකපු ඔබගේ පවුල හෝ ආදරය කරන කෙනෙකු මුණ ගැසීමට ඔබ කිලෝමීටරයක් ඇවිද යනවා නම් කොහොමද? ඒ මාර්ගය මොන වගේ මාර්ගයක් වෙනවද? කිලෝමීටරයක් දුර ගල් සහිත මාර්ගයක් වුවත් එය දුෂ්කරයයි ඔබට දැනෙන්නේ නැහැ. එකම පරිසරය වුවත් අපගේ විශ්වාසයට අනුව වෙනස් වෙනවා. අප ඇවිද යන මාර්ගය වේදනාකාරී දුෂ්කර මාර්ගයක් ලෙස සිතනවා වෙනුවට දෙවියන් වහන්සේ අපට ලබා දෙන ලෝකය ගැන සිතා අදත් මම ස්තුතිවන්ත වෙනවා. පියාණන් හා මෑණියන් සමග සිටින නිසා මම සතුටින්. දෙවියන් වහන්සේ මාව සියෝන් වෙතට කැඳ වූ නිසා මම ස්තුතිවන්ත වෙනවා. දෙවියන් වහන්සේ මට සදාකාල ජීවනයේ හා ගැලවීමේ ආශිර්වාද දුන් නිසා මම ස්තුතිවන්ත වෙනවා කියා පවසමු. සියල්ලෙනි, ස්තුති පුද කළ හැකි දස දහසකුත් හේතු තිබෙනවා. සුළු දෙයක් නිසා අප ලෙහෙසියෙන්ම දෙවියන් වහන්සේගේ කරුණාව හා ආශිර්වාද විසිකර දමනවා නම් අප ඒ සවුටත් වඩා නරක අය බවට පත්වෙනවා. අප ස්තුති පුද කරමු. අප වටා ඇති පරිසරයේ දෙස නොබලමු. පෘථුවිය ආරක්ෂා නුවරක් නිසා එය සියල්ල යහපත්ව සිදුවන ස්වර්ගය වගේ ලෝකයක් නොවේ. ස්වර්ගයට ගිය විටදී කැමති ඕනෑම දෙයක් අපට කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඒ ක්‍රියා පිළිවෙල සෑදුවා. අප ජීවත් වන්නේ කෘතිම බුද්ධිය භාවිතා වෙන යුගයක නේද? ඔබේ රයිස් කුකරයට බත් පිසින්න කියා පැවසුවොත් එය කරනවා. තවද ඔබගේ රොබෝ වැකුම් යන්ත්‍රයට පිරිසුදු කරන්නයි පැවසුවොත් එය එසේ කරනවා. මම කවදාවත් ඒවා පාවිච්චි කර නැහැ. මේ වගේ දේවල් තිබෙනවා කියා මම අසා තිබෙනවා. සිතාගත නොහැකි සැසඳිය නොහැකි ලෝකයක් නුදුරු අනාගතයේදී අපගේම වෙනවා. අප ස්තුතිවන්තව හා ප්‍රීතියෙන් සියල්ල විඳදරා ගත යුත්තේ මේ හේතුව නිසයි. අප සැලකිලිමත් විය යුතු හේතුවක් තිබෙනවා. ඒ වගේම අපව යටහත් කරගත යුතු හේතුවක් තිබෙනවා නේද? අප මෙය සැලකිල්ලට ගැනීමට අසමත්ව මානසික කෝණයෙන් පමණක් සියලු දේවල් දෙස බලන නිසා අප ඉදිරියේ ඇති දේවල් දෙස පමණක් බලන්නට නැඹුරු වෙනවා. ඇතැම් විට වැඩ අධික නිසා අප කෝපයට පත්වන්නේ මේ නිසයි. ඇත්තටම එහි වැඩ ගොඩක් නැහැ. නමුත් අපට වැඩ හසුරුවා ගන්නට බැරි වී තිබෙනවා. ඒ නිසා අප කෝපයට පත්වෙනවා. ස්තුතිදී නිතරම ප්‍රීති වෙන්න කියා දෙවියන් වහන්සේ පැවසුවේ ඒ නිසයි. මේ කොරෝනා වෛරස ව්‍යාප්තිය තුලදී බොහෝ මනුෂ්‍යයන්ට තම රැකියා අහිමි වී තිබෙනවා. ඔවුන් දැන් රැකියා සොයමින් ඉබාගාතේ යමින් සිටිනවා. කොහොම නමුත් පියාණන් හා මෑණියන් විසින්
අපට ස්වර්ගයට යනතුරුම බෙලහීන නොවි වැඩ කළ හැකි තත්වයන් ලබා දී තිබෙනවා. අප ස්තුති නොකළොත් අප දිගින් දිගටම ලෞකික දේවල් ගැන සිතන්න ගන්නවා. බාහිර පරිසරයන් වෙනස් වුවත් ස්වර්ග රාජ්‍යයේ කිසිදාක වෙනස් වන්නේ නැහැ. ස්වර්ගයේ තිබුණු විදිහටම තිබෙනවා. අප කල යුත්තේ ස්වර්ගයේ දෙස බලමින් ඉදිරියට යාමයි. එහෙම නේද? හෙබ්‍රෙව් 9:27 බලමු. තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එකවරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේත් උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපේ නැතුව දෙවනිවර ප්‍රකාශ වනසේක. උන්වහන්සේ දෙවන වරට මාංශවත්ව පොළොවට පැමිණෙන අනාවැකිය සම්බන්ධව අප සිතිය යුතු එක් දෙයක් තිබෙනවා. කම්පනය යන යෙදුම ඔබ සියලු දෙනාම දන්නවා. එහෙම නේද? අප එයට යම් වේදනාකාරී අවස්ථාවකට සංවේදීව ප්‍රතිචාර දැක්වීමක් කියා පවසනවා. එය ඇත්ත වශයෙන්ම සිදු නොවුනත් ඒ හා සමාන පරිසරයකට ගියෝතින් එම වේදනාවෙන්ම පෙළෙන බවක් ඔබට දැනෙන්න ගන්නවා. මනුෂ්‍ය වර්ගයාව ගලවා ගැනීමට දෙවියන් වහන්සේ වසර 2000කට පෙරදී මාංශවත්ව පොළොවට පැමිණියා. පැමිණි විටදී ස්වර්ගයට යන ආකාරය උන්වහන්සේ මනුෂ්‍යයන්ට දැනුම් දුන්නා. එය නම් පව්කරුවන්ට තනිව එම මාර්ගය දැනගත නොහැකි නිසායි. දෙවියන් වහන්සේ විසින් අපට ස්වර්ගීය සෙනග බවට පත්විය හැකි සෑම ක්‍රමයක්ම කියා දුන්නා. කෙසේ වෙතත් දෙවියන් වහන්සේ පැමිණි ස්වරූපය Taman ඉගෙනගත් දැනුමට නොගැලපුණු නිසා යුදෙව්වන් මාංශවත්ව පැමිණි දෙවියන් වහන්සේට කටු ඔටුන්නක් දමා හෙල්ලයකින් උන්වහන්සේගේ ඇලයට ඇන උන්වහන්සේව කුර්සපත් කළා. යාඥා කරන විටදී උන්වහන්සේගේ දහදිය මහත් ලේ බින්දුමෙන් බිම වැටුණේය කියා බයිබලයේ ලියවෙන්නට තරම්ම උන්වහන්සේගේ වේදනාව අතිවිශාල වුණා. එවැනි වේදනාකාරී අවස්ථාවක් ගැන සිතීම එයට හේතුවයි. එසේ සිතීමෙන් අවසන් වුණේ නැහැ. උන්වහන්සේට ඇත්තටම නිඳා කර මුහුණට කෙල ගසා කුර්සපත් කෙරුණා. මනුෂ්‍යයන් උන්වහන්සේගේ වස්ත්‍ර දාදු දමා ඒවා ගැනීමට උත්සාහ කළා. පියාණන් වඩාත්ම දරුණු නින්දාවක් හා මනුෂ්‍යයෙකුට දැරිය හැකි දරුණුම වේදනාවෙන් දුක් විඳා. අමිහිරි අත්දැකීම් තිබුණු එම ස්ථානයටම උන්වහන්සේ නැවත පැමිණෙන බවට පොරොන්දු වුණා. ඔබ මාර්ගයකදී කොල්ලකරුවෙකුට ගොදුරු වුණොත් දිවා කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වුණත් ඔබට නැවත එම මාර්ගයෙන් යන්න කැමැත්තක් තිබෙනවද? නමුත් දෙවියන් වහන්සේ නැවතත් අමිහිරි ස්ථානයට පැමිණියා. උන්වහන්සේ නැවත පැමිණියේ ඇයි? උන්වහන්සේ පැමිණියේ රත්තරන් ලබා ගන්නද? කම්පණයට පත්වන තරමටම අනුකම්පා විරහිතව කුරිරු ලෙස සැලකූ එකම ග්‍රහය මේ පෘථිවි ග්‍රහයයි. දෙවියන් වහන්සේ මේ ස්ථානයට නැවතත් පැමිණියේ ඇයි කියාද ඔබ සිතන්නේ? දෙවියන් වහන්සේ පැමිණියේ අපගේ ගැලවීම උදෙසාය. උන්වහන්සේ නොපැමිණියා නම් අපට ගැලවෙන්න නොහැකි නිසා අමිහිරි අත්දැකීම් තිබුණු ස්ථානයට නැවත පැමිණියා. සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ අපට ලබා දෙන ප්‍රේමය කොයිතරම් උතුම්ද කියා සිතන විට අප අත්විඳින සුළු දේවල් එනම් අනෙක් සියල්ලන් නිසා ඇතිවෙන අපහසු අසාධාරණ දේවල් ජයගන්නට පුළුවන් වෙනවා. අපගේ දෙවියන් වහන්සේ මහත් වේදනාවක් විඳ දරාගෙන ඉවසීමෙන් නිහඬව ඒ මාර්ගයේ ගමන් කළා. නමුත් දෙවියන් වහන්සේගේ දරුවන් වන අපට එවැනි මාර්ගයක ඇවිද යාමට නොහැකි නම් අප දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසියාකාරව ඉටු කරනවද? අප අඩුමතරමේ එක්වරක් හෝ මේ ගැන සිතිය යුතුයි. මරණයට නියම වූ ස්වර්ගීය පව්කරුවන් වෙනුවෙන් අමිහිරි අත්දැකීම් ලැබූ පොළොවට පියාණන් පැමිණියා. එහෙමනම් මෙතැන් සිට අප අපගේ ජීවිතය කෙසේ ගත කළ යුතුද? ඔබ විසින් පියාණන් හා මෑණියන්ගෙන් ඔබ අන්සාමාජිකයන්ට එසේ කර මට එසේ නොකර සිටියේ කොහොමද කියා අසා තිබෙනවද? අප නිතරම ප්‍රීතිමත් විය යුතුයි. අප ස්තුති පුද කළ යුතුයි. දැන් අප පරිණත විය යුතුයි. මා වටා සිටින අය මා ඉල්ලා සිටින සියල්ලම කරනවා නම් මට තැබූ කටු ඔටුන්න බාරගන්නේ කවුද? මා සිදුරු කළා වූ හෙල්ලය බාරගන්නේ කවුද?
අප පියාණන්ට මෑණියන්ට සමානයි කියා අපට විශ්වාසයක් දැනෙනවද? මේ පීඩාවන් තුල අප දෙවියන් වහන්සේට සමාන වීමට උත්සාහ කළ යුතුය. අප සෑම ආකාරයකින්ම පියාණන් හා මෑණියන්ට සමාන වෙනවා නම් අප ස්වර්ගය වෙත ගිය විටදී ස්වර්ගයේ දොරටු අසල සිටින දේවදූතයන්ට අප තුල සෝදිසි කිරීමට දෙයක් නොතිබෙන්න පුළුවන්. අපගේ සමානකම අව්‍යාජභාවය පිළිබඳව සහතිකයකි. එය සහතික කළ චෙක් පතක්ය. දරුවන් පියාණන්ට මෑණියන්ට පමණක් සමාන වන නිසා දේවදූතයන් පැමිණ දොරටුවෙන් ඇතුල් වෙන්න කියා පවසාවි. අප පියාණන් හා මෑණියන්ගේ මාර්ගය දයාන්විතව අනුගමනය කළ යුතුය. අප ස්තුති පුද කළ යුතුය. දෙවියන් වහන්සේ සෑම තැනකම අපට ස්තුතිවන්ත විය හැකි බොහෝ දේ ලබා දුන්නා. එසේ වුවත් අප වරක් හෝ ඔබට ස්තුතියි කියා නොපවසමින් මට මේක ඕනේ, මට ඒක ඕනේ කියා පවසමින් සෑම දිනකම මැසිවිලි නගනවා ඇති. බාලයන්ව සිටියේදී අප පියාණන් හා මෑණියන්ට යාඥා කළේ කරුණාකර මන් වෙනුවෙන් එයත් මෙයත් කර දෙන්න කියාය. නමුත් පරිණත වූ පසු අප පැවසිය යුත්තේ සියල්ලටම ස්තුතියි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා කියාය. එළිදරව් පොතේ පවසන්නේ කුමක්ද? දේවදූතයන් හා ස්වර්ගයේ වැඩිමහල්ලන් 24 දෙනා කරන්නේ කුමක්ද? ඔවුන් සෑම දිනකම ඔබ වහන්සේ ශුද්ධය, අපට කළ හැක්කේ ඔබට ප්‍රශංසා කිරීම පමණි කියා පවසනවා. කිසිම කෙනෙක් ඒ සමාජිකයාට කරුණාව ගොඩක් ලබා දෙද්දී මට සුළුවෙන් ලබා දෙන්නේ ඇයි කියා පවසන්නේ නැහැ. මෙවැනි වූ අදහස් ස්වර්ගයේ නැහැ. ඔවුන් පවසන්නේ ඔබට ස්තුතියි, අප ඔබට මහිමය පුද කරන්නෙමු. මේ පව්කරුවන් උදෙසා ඔබ වහන්සේ කම්පනයට පත්වන මරණීය අත්දැකීමක් ලැබ අපට ස්වර්ගයට පැමිණෙන්නට හැකි වූ නිසා අප මේ වෙනුවෙන් අතිශයින් කෘතඥ වෙනවා. අප මෙහිදී මැසිවිලි නගන්නේවත් කොඳුරන්නේවත් කොහොමද කියා පමණයි. අප සියල්ලේදී ස්තුති කර නිතරම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නේ ඒ නිසයි. මෙම කොරෝනා වෛරස් ව්‍යාප්තියට වඩා දරුණු තත්වයක් පැමිණියත් අප කිසිදාක දෙවියන් වහන්සේව අමතක නොකළ යුතුය. දෙවියන් වහන්සේගේ උතුම් ප්‍රේමය අප නිතරම සිහියේ තබා ගනිමු. ලූක් 5:21 බලමු. එවිට ලියන්නෝද පරිසවරුද දෙවියන් වහන්සේට අපහාස වචන කියන මොහු කවුද? පව්කමා කරන්නට දෙවියන් වහන්සේට මිස වෙන කාට පුළුවන් දැයි කල්පනා කරන්නට පටන් ගත්තෝය. යේසුස් වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තර දෙමින් නුඹලාගේ සිත්වලින් නුඹලා කල්පනා කරන්නේ කිමෙක්ද? වඩා පහසු කොයි එකද? නුඹේ පව් නුඹට කමා කර තිබේ යයි කීමද? නොහොත් නැගිට ඇවිදින්නයි කීමද? නමුත් පොළවේදී පව්කමා කරන්නට මනුෂ්‍ය පුත්‍රයාට බලය තිබෙන බව නුඹලා දැනගන්නා පිණිසය කියා. කමාව ලැබීමට හැකිවන පිණිස පාපයේ අධික බරට යට වී සිටින දරුවන් වන අප වෙනුවෙන් ස්වර්ගීය පියාණන් හා මෑණියන් අලුත් ගිවිසුමේ සත්‍ය ප්‍රකාශ කළා. ලෝකයේ මිනිසයන් අලුත් ගිවිසුම ගැන දන්නවද? පව්කමාව ලබන්නේ කෙසේද කියා ඔවුන් දන්නවද? පව්කමාව ලබා දීමේ බලය ඇතිව මාංශවත්ව පැමිණි දෙවියන් වහන්සේ කවුරුන්ද කියා ඔවුන් දන්නවද? අපි නම් කොහොමද? අප බොහෝ කරුණාව ලබා බොහෝ දේ දැනගෙන සිටිනවා. නමුත් දැනගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දැනගත් දේවල් වෙනුවෙන් අප ස්තුතියත් ප්‍රශංසාවත් පුද කළ යුතුය. අප සේවය කරන්නේ අවුරුදු දහස් ගණනක්ම කමාවනු ලැබුණු අපගේ පාපයන්ට නුඹේ පව් නුඹට කමා කළේ කියා පවසමින් ඒවා ඉවත් කළා වූ පිය දෙවියන් වහන්සේ හා මව් දෙවියන් වහන්සේටයි. අප සේවය කරන්නේ පරාක්‍රමධාරී දෙවියන් වහන්සේටයි. එබැවින් අප මේ මානසික ලෝකයේ උගුලට හසු නොවී සුළු කාරණයන් නිසා අපගේ ආත්ම දූෂිත කර නොගෙන අපගේ ඇදහිල්ල ස්වර්ගය කෙරෙහි ඇති බලාපොරොත්තුව නැති කර නොගත යුතුය. මෙම සර්ව බලධාරී දෙවියන් වහන්සේ අප සමගයි. දෙවියන් වහන්සේ අලුත් ගිවිසුම තුලින් අපට මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අය පව්කමාව ලබා සදාකාල ජීවනය ලබන්නේය කියා පැවසුවා නේද? මිනිසුන් පවසන්නේ ආර්ථිකය දියුණු වන විට කුඩා අපහසුතාවයකදීත් ඊට නොසන්සුන් වන බවයි. පුරාණ දවස්වලදී එක කාමරයක් කිහිප දෙනෙක් බෙදා ගැනීම ස්වභාවික දෙයකි. ඇත්තටම මෙය සෑම කෙනෙක්ටම අදාළ වෙන්නේ නැහැ. නමුත් මේ දවස්වල බොහෝ මිනිසයන් තනිව ජීවත් වෙනවා. එකම පවුලේ දෙදෙනෙකුට පවා එක්ව ජීවත් වීම දුෂ්කර වී තිබෙනවා. සෑම කෙනෙකුටම Tamanගේම කාමරයක් හා පෞද්ගලික ඉඩක් අවශ්‍ය වී තිබෙනවා.
සුළු අමිහිරි දෙයක් සිදු වුණොත් එය විශාල ගැටලුවකට හේතු වන්නේ ඒ නිසයි. බාහිර පරිසරයේ කුමක් වුවත් සියොන් දරුවන් මේ වචන පිළිපැදිය යුතුය. ස්වර්ග රාජ්‍යයේ හිමිවන්නේ ආත්මික පුහුණුව සමත් වූ අයට පමණයි කියා දෙවියන් වහන්සේ පැවසුවේ ඒ නිසයි. මාගේ වචනයට කීකරු වන්න කියා දෙවියන් වහන්සේ නොනවත්වා පැවසුවේ මේ නිසා නේද? අනාගතයේදී සදාකාල ස්වර්ගීය නිවහන වෙත ආපසු හැරී ගිය විටදී පොළොවේ ඉවසීම අවශ්‍ය වූ අමිහිරි තත්වයන් දෙවියන් වහන්සේ අපට ලබා දුන්නේ ආශිර්වාද දීමටයි කියා අප තේරුම් ගන්නවා. පියාණන් හා මෑණියන් බයිබලයේ ඒ ඉගැන්වීම් ලබා දුන්නේ අපට ආශිර්වාද කිරීම සඳහා බව අප තේරුම් ගන්නවා. බයිබලයේ පොත් 66 තුල ස්වර්ගයට ගොස් ප්‍රීතියෙන් ජීවත් විය හැකි ආකාරය දෙවියන් වහන්සේ සටහන් කළා. අප දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් පුහුණු විය යුතුය. එසේ කිරීමට අසමත් නොවෙමු. පියාණන් මෑණියන් සියෝන් වෙත පැමිණියා. මේ අන්තිම දවස්වලදී උන්වහන්සේලා Tamanගේ මාර්ග අපට උගන්වා දෙනවා. උන්වහන්සේලාගෙන් ඉගැන්වීම් ලබන මේ තනි කාරණයෙන්ම අප ඔබට ස්තුතියි කියා පැවසිය යුතුය. අනෙක් මිනිසුන්ට ඌමනා වුණත් දෙවියන් වහන්සේගේ හඬ අසන්න අවස්ථාවක් තිබෙනවද? උන්වහන්සේ Tamanගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත කියා ලියා ඇති ආකාරයටම දෙවියන් වහන්සේ විසින්ම පැමිණ Tamanගේ මාර්ග අපට උගන්වමින් සිටිනවා. අප උන්වහන්සේගේ මාර්ග ඉගෙන නොගත්තා නම් මෑණියන් අප ළඟින්ම සිටියත් අපට උන්වහන්සේව ඇඳින ගන්නට නොහැකි වී අප නිෂ්ඵල ජීවිතයක් ගත කරන්න තිබුණා. සත්‍ය අපාසලම තිබුණත් එය ඇඳින ගැනීමට අසමත් වී බොහෝ දෙනා නත්තල පවත්වන නිසා අපිත් ඒ දවසේ විනෝද වෙමු කියා සිතමින් අපත් අපගේ ජීවිත නාස්ති කරගන්න තිබුණා. මේ සෑම දෙයක්ම ඔවුන්ව නිරයට පමුණුවන්නා වූ සාධකයන්ය. අනතුරු ඇඟවීමක් ලෙස රතු කොඩියක් ඔවුන්ගේ ඉදිරියේ දිගටම ඔසවා තැබෙනවා. එසේ වුවත් මිනිසුන් අනතුරු ඇඟවීම නොසලකා හැර නැවත නැවතත් එලෙසම හැසිරෙනවා. කොහොම නමුත් පියාණන් හා මෑණියන්ගෙන් ඉගැන්වීම් ලැබූ නිසා අප සිතන්නේ මෙය ස්වර්ගයට යන අපගේ මාර්ගයේ ඇති අනතුරු ඇඟවීමක්. ඒ නිසා අප එසේ නොකළ යුතුයි කියාය. නිතරම ප්‍රීතිමත් වී ස්තුති හා ප්‍රශංසා පුද කිරීම සඳහා අප දෙවියන් වහන්සේගෙන් මාර්ග ඉගෙනගත් කාරණයම ප්‍රමාණවත් කියා මම විශ්වාස කරනවා. තම මාර්ග අපට ඉගැන්වීමට අමිහිරි අවස්ථාවන් තිබුණු මේ ලෝකයට නැවත පැමිණි ආකාරය ගැන සිතද්දී ඔබ වහන්සේට බොහොම ස්තුතියි. අප ඔබ වහන්සේට මහිමය පුද කරනවා කියාද අප පැවසිය යුතුයි. මෑණියනි, මම මේ නිසා ඒ නිසා වෙහෙසට පත්ව මගේ සිත රිදුම් දී මා සිටින්නේ වේදනාවෙන් වැනි දේවල් අප කීමට අවශ්‍ය නැහැ. අප මෙවැනි වූ දේවල් පැවසීමට අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අප සියල්ලේදී ස්තුති කරමු. කොරෝනා වසංගතය තුල සිටියත් නැතත් අප මේ වසංගතය අත්විඳිය යුතු හේතුවක් තිබෙනවා කියා සිතමු. සහෝදර සහෝදරියන්ට පියාණන් හා මෑණියන්ට ස්තුති පුද කිරීමට හැකි ක්‍රමයක් සොයා ගැනීමට උපකාර කරමු. 2 කොරින්ති 6:16ට යමු. දේවතා රූප සමග දෙවියන් වහන්සේගේ මාලිගාවට ඇති එකඟකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මාලිගාවය. එසේම දෙවියන් වහන්සේ කතා කොට මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි, හැසිරෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේව සිටින්නෙමි. ඔවුහුද මාගේ සෙනගව සිටින්නෝයයි කීසේක. එබැවින් නුඹලා ඔවුන් අතරින් පිටතට ඇවිත් වෙන්ව සිටින්න. අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නයි ස්වාමින් වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළිගෙන නුඹලාට කවුරුන් වෙනවද? පියෙක් වන්නෙමි. නුඹලාද මට පුත්‍රයෝ දූවරුත් වන්නහු යයි සර්ව පරාක්‍රම වූ ස්වාමින් වහන්සේ කියනසේක. ස්වර්ගීය දේවදූතයන්ට පවා ඇඳින ගැනීමට හැකි දරුවන් බවට අපව පත් කරන්නට දෙවියන් වහන්සේ අපගේ පියාණන් බවට පත් වී අලුත් ගිවිසුමේ පාස්කුවේ මාංශය හා රුධිරය අපට ලබා දුන්නා. එහෙමනම් අපට මැසිවිලි නගා කොඳුරන්න දෙයක් තිබෙනවද? අප මරණයට නියම වූ ස්වර්ගීය පව්කරුවන්ය. අප දෙවියන් වහන්සේගේ සිංහාසනයට ඉහළින් තම සිංහාසනය තැබීමට උත්සාහ කෙරූ අලුයම පුත්‍රයාමෙන් උඩඟු සිතකින් දෙවියන් වහන්සේට විරුද්ධව පව් කර මේ පොළොවට නැරපුණා. අප වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිය යා යුතු පව්කරුවන්ය. මේ පව්කරුවන්ට පියාණන් හා මෑණියන් පැවසුවේ නුඹලා මාගේ පුත්‍රයෝ දූවරුත්ය. මා ඔබගේ පියාණන්ය. මා ඔබගේ මෑණියන් කියාය. මෙවැනි වූ සිතකින් පියාණන් හා මෑණියන් අප වෙතට පැමිණ අපට තම දරුවන් ලෙස සැලකුවා. සියල්ලෙනි, මීටත් වඩා කරුණාවක් තියෙන්න පුළුවන්ද?
අපගේ සහෝදර සහෝදරියන් සත්‍යයට බාධා කර එය ප්‍රතික්ෂේප නොකරන තාක් අප ඉවසිය යුතුයි. අපට වඩා හොඳට කරන අයත් එසේ නොකරන අයත් සිටිනවා. අප සියලු දෙනාම මේ වගේ නිසා ඇදහිල්ලෙන් හොඳ සහෝදර සහෝදරියන් වන පිණිස අපට හිඟව ඇති දේ වැඩි දියුණු කර ගනිමින් අප එකිනෙකාට උපකාර කළ යුතුයි. එහෙම නේද? සෑම සමාජයක්ම මේ වන විට මානසික පීඩනයෙන් පෙළෙනවා. කොරෝනා වසංගතය තුලදී වුවත් දීප්තිමත් අනාගතයක් උදෙසා දෙවියන් වහන්සේ අපට උතුම් බලාපොරොත්තුවක් දී ඇති නිසා මේ අඳුරු උමග තුල පවා අපට දෙවියන් වහන්සේ ගැන කෘතඥතාවයක් දැනෙනවා. සැබවින්ම කරන්නට දෙයක් නොමැති වුවත් පියාණන් හා මෑණියන්ට ස්තුති පුද කරන්න. මානසික මාර්ගය මදක් රළු අභියෝගාත්මක වුණත් පියාණන් හා මෑණියන් අනුව ස්වර්ගය වෙත යමින් අප මේ මාර්ගයේ සෑම විටකම ප්‍රීතියෙන් ගමන් කරાવી කියා මම විශ්වාස කරනවා. මම සියෝන් තුල නිලතල දරන්නන්ගෙන් සහ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටින්නේ නිතරම ප්‍රීති වී බොහෝ ස්තුතියත් මහිමයත් ප්‍රශංසාවත් පුද කරන්න කියාය. ඔබ කරුණාව ලැබුවායයි පතමින් දේශනාව අවසන් කරන්න කැමැති. ඔබට බොහොම ස්තුතියි.